පින්වත් ඔබ හැම දෙනාටම මිනිසුන් අතර සාදු ගුණයෙන් බැබලෙන්නට තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ඔබව එලෙසින් ආමන්ත්‍රණය කරමින් ඔබේ ජීවිතයට මඟ කියා දෙන පින්වත් හෝරාවක් අපි මෙලෙස ආරම්භ කරනවා. සදහවත්නි, අද මේ දේශනාව පවත්වන ගෞරවනීය ස්වාමින් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පාත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරනවා අනුර මාපලගම මහතා, රම්‍යා මාපලගම මහත්මිය, දූවරු දෙදෙනා වන සරිනී, අමන්ටි සහ බෑනාවරුන් දෙදෙනා වන ජෝන්, එලෙසින්ම නිකලස්, එවැගේම පුංචි මිනිබිරිය සේජා ඇතුළු ඒ පවුලේ පින්වතුන්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති. සද්ධාවන්ත කාරුණික පින්නතුනේ, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජ ආනන්ද වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් අනුර මාපලගම මහත්මයා, රම්‍යා මාපලගම මහත්මාව, ඒ වගේම සරිනි, අමන්ති කියන දියණිවරුන්, ඒ වගේම ජෝන් සහ නිකලස් කියන බැහැණාවරුන්, ඒ වගේම සේජාමිනි බිරිය ඇතුළු පින්වත් පවුලේ හැම දෙනාම සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් නිරතුරුවම ධර්මයේ ප්‍රධානය කරන පවුලක් හැටියට මාපලගම් පවුල සඳහන් කරන්නට පුළුවන්. ඉතින් ඒ පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා.
පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අනවරාග්‍ර සංසාරේ ඒ කියන්නේ කෙලවරක් නැති සසර ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන අපට මේ සසරෙන් අත මිදෙන්නට ඒ මාර්ගය පහදා වදාලා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ මාර්ගයේ යන්නට අනිවාර්යයෙන්ම සමාහිත හිතක් ඇති කර ගන්නට ඕන. ඒකයි තථාගතයන් වහන්සේ වදාළේ සමාධිම් භික්ඛවේ භාවේත සමාහිතෝ යථා භූතං පස්සති. මහන්නේ සමාධිය දියුණු කරන්ඩ සමාධිය දියුණු කිරීම තුළින් තමයි යථාර්ථයට යන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න පින්නතුනි අපි හැමෝම දන්නවනේ හැමදේම අනිත්‍යයි කියන එක මෙතන හැමෝම දන්නවා. ඒ වගේම යමක් අනිත්‍ය නම් ඒ දෙයට බැඳුනොත් ඒක ඒකාන්තෙන් දුකයි කියන එකක් දන්නවා. ඒ වගේම මේ පංච උපාදානස්කන්ධයම මම මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා දන්නවා. අනිවාර්යෙන් මේක මේ හැමෝම දන්නවා. ඉතින් මගේ රූපේ නම් මට ඕන විදිහට පවතින්න දෙපැයි. ඊළඟට පින්නතුනේ මගේ වේදනා නම් මං විඳින වේදනා නම් මට මේ වේදනා ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න ඕන. හඳුන ගන්න දේවලුත් එහෙමයි. ඒ වගේම සියලුම කුසල කර්මත් එහෙමයි. ඒ වගේම මේ විඥානයත් එහෙමයි. නමුත් අපට ඕන විදිහට මේක පවත්වන්න බෑ. එහෙනම් අනාත්මයි කියන එක අපි දන්නවා. හැබැයි පින්නතුනේ මේවා අපි දැනගත්තට කොච්චර අනිත්‍යයි කියන එක පැල් බැඳගෙන කිව්වත් හිතුවත් අපි තව ස්වල්ප වේලාවකින් නිත්‍ය සංඥාවෙන් වැඩ කරන්නේ. දුකයි කියලා කොච්චර කිව්වත් සුඛ සංඥාවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඊළඟට අසුබය කියන එක හොඳට අපට පේනවා. මේ ශරීර කූඩුව ගත්තාම නව දොරකින් පින්නතුනි අපවිත්‍ර දේ ගලනවා. එක දවසක් දෙකක් මේක පවිත්‍ර කරේ නැත්නම් අපටම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ මේ හැමකින් වට වෙලා තියෙන මේ ශරීරයේ අනිත් පැත්ත දැම්මොත් කිසිම කෙනෙක් ලං වෙන්නේවත් නැහැ. එහෙනම් මේක අසුබ දෙයක් කියලා අපි දන්නවා. නමුත් අපි වැඩ කරන්නේ සුබ සංඥාවෙන්. ඒ වගේම මේක අනාත්මයි කියලා අපි දැනගත්තට අපි වැඩ කරන්නේ ආත්ම සංඥාවෙන්. ඉතින් පින්නතුනේ මේකට හේතුව තමයි අපි මේ ඈත ආරම්භක කෙලවරක් හොයන්න බැරි මේ දීර්ඝ සසර පුරුදු කළාම තියෙන ওই පැත්ත. මොකද්ද? නিত্য සුඛ සුබ ආත්ම. ඕවා තමයි අපි පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මේ බණක් දෙකක් ඇහුවට එකපාරම මේක නැති කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි බණ අහන්න ඕන. බණ අහනකොට තමයි අපට මේක තුනී කරගන්න මාර්ගය හරි හැදෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළේ මේක හොඳටම අවබෝධ කරගන්න නීවරණ යටපත් වෙන්නට ඕන. නීවරණ කියලා කිව්වේ කුසල් සිත් වළක්වන, ධ්‍යාන සිත් වළක්වන, විශේෂයෙන් නිවන වළක්වන නීවරණ යටපත් වෙන්නට ඕන. කියන්නේ කාමය, කාමච්ඡන්දය කියලා කියන්නේ. ඊළඟට තරහව, ව්‍යාපාදය, ඊළඟට අලස කම්මැලිකම්, තීන මිද්ද, ඊළඟට පසුතැවිල්ල, නොසන්සුන්තාවය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා, මේ ධර්මයේ පිළිබඳව තියෙන සැකය. මේවා ටිකක් යටපත් වෙන්නට ඕන. මේ කුණු ගොඩක් තියාගෙන මේ කෙලෙස් කඳු ගහගෙන අනිත්‍යයි කිව්වට වැටහෙන්නේ නැහැ. එහෙමනම් මේ කෙලෙස් ධර්ම තදංග වශයෙන් හරි විශේෂයෙන් විස්කම්බන වශයෙන් යටපත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපට අල්ලන්න හරීම ලේසියි. ඉතින් නැත්තම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සමත භාවනාවක් දේශනා කරන්නේ නැහැනේ. මොකද අබුද්ධෝත්පාද කාලවල වුණත් මේ සමත භාවනාව ඉතාම ඉහළින් තිබුණා.
බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දේශනා කරන්නේම විපස්සනාව. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සමතේ දේශනා කළේ මේ ඕලාරික කෙලෙස් යටපත් කරන්නේ නැතුව අපිට විදර්ශනාවට යන්න පුළුවන් කම නැහැ. ඉතින් එහෙමනම් මේ සමාහිත සිතකට තමයි යථාර්ථය දකින්න පුළුවන්. එහෙමනම් මේ සමාධිය ඇති කර ගන්නට අංග 7ක් සම්පූර්ණ වෙන්නට ඕන. ඒ අංග 7 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් අංග 7. සම්මා සමාධිය සාර්ථක කර ගන්නට මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම කියන සම්මා සති කියන මෙන්න මේ අංග 7 සම්පූර්ණ වෙන්නට ඕන. පින්නතුනේ අපි ගොඩාක් සූත්‍ර දේශනා ඇහුවත් ඇත්තටම අපට අවබෝධ කරගන්න තියෙන මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒ සූත්‍ර දේශනා අපි ගොඩාක් අහන්නේ ඒ තුලින් අපිට මේක තුනී කරගන්න පහසුවක් වෙනවා. එහෙමනම් අපි දැන් බලමු මේ නිවැරදි මාර්ගය. කවුරුත් දන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපි නිවැරදිවම තේරුම් ගන්න ඕන. මේ මාර්ගයේ ගමන් කිරීම තුළින් තමයි අපිට සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන්. සම්මා සමාධිය ඇති වුණොත් තමයි සම්මා ඥාන, සම්මා විමුක්ති කියන මේ අංග දෙකත් සම්පූර්ණ කරගෙන අපේ ඉලක්කය අපට සපුරා ගන්න ලැබෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියලා කිව්වහම මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය, සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය, සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මෙලෝ පිළිගන්නේ නැහැ. පරලෝ පිළිගන්නේ නැහැ. කරන පින්කම් වල විපාක පිළිගන්නේ නැහැ. දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. අපාය පිළිගන්නේ නැහැ. යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මණු ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නේ. මෙන්න මේ පිළිගැනීමට කියනවා කොටින්ම කිව්වොත් මිත්‍යා දෘෂ්ටිය. එහෙමනම් බෞද්ධයෝ අතර මිත්‍යා දෘෂ්ටිකෝ නැද්ද? ඉන්නවා. පින්නතුනේ බෞද්ධයෝ අතර කොච්චර මිත්‍යා දෘෂ්ටිකෝ ඉන්නවද? සමහරු හාමුදුරුවන්ට හරි ආදරේ, හොඳට දන් දෙනවා, පන්සලට උදව් කරනවා. හැබැයි කාලයක් ඇතුළු කරනකොට තියෙනවා තද්ද මිත්‍යා දෘෂ්ටිකයෝ. ඉතින් එහෙම අය ඕන තරම් හම්බෙලා තියෙනවා. ඉතින් හොඳට සංඝයාට හරි ආදරේ. හැබැයි කියනවා ස්වාමීන් වහන්සේ මම ওই දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැනේ. ඉතින් ආ සම්මා දිට්ඨිකේද මිත්‍යා දෘෂ්ටිකේද? මිත්‍යා දෘෂ්ටිකේ. එහෙමනම් මේ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය. ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය තමයි මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න ප්‍රධානම හේතුව. එහෙමනම් පින්නතුනේ අපි ධර්මය හොඳට ඉගෙන ගන්නකොට මේ අවිද්‍යාව නැති කර ගන්න පුළුවන්. දැන් අවිද්‍යාව නැති වෙනවනේ. ධර්මය හොඳට ඉගෙනගෙන බහුල වශයෙන් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට අවිද්‍යාව විශාල වශයෙන් අඩු වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අවිද්‍යාව කියන්නේ ඉතින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ නොදන්න කමනේ. දුක දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ, නිවන පිළිබඳව අදහසක් නැහැ. ඒ වගේ මේ මාර්ගයේ පිළිබඳව කිසිම කල්පනාවක් දැනුමක් නැහැ. මෙන්න මේකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේකේ තමයි විශාලම බලවේගය අපට මේ අනවරාග්‍ර ගමන යන්න ප්‍රධානම කාර්යභාරය ඉෂ්ට කරන්නේ මේ අවිද්‍යාව. ඉතින් එහෙමනම් පින්නතුලට මිත්‍යා දෘෂ්ටිය කියන එක සාමාන්‍යයෙන් මේ දේශනාවට හරියන්න දැන් තේරෙනවා. මෙන්න මේ පිළිගැනීම තමයි මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය කියන්නේ නිකේ අනිත් පැත්ත. ලෞකික මේ සම්මා දිට්ඨියෙත් ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දෙකක් තියෙනවානේ. ලෞකික සම්මා දිට්ඨිය තමයි අර විදිහටම මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා,
අම්මා තාත්තට සැලකීම විපාක පිළිගන්නවා. දිව්‍ය ලෝක අපාය පිළිගන්නවා. ඕපපාතික සත්වයන් පහළ වෙනවා කියලා පිළිගන්නවා. ඊළඟට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මණු ලෝකෙ ඉන්නවා කියලා පිළිගන්නවා. මෙන්න මේ පිළිගැනීම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. හැබැයි නියම සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. දුක දන්නවා, දුකට හේතුව දන්නවා. දැන් අපි වුණත් දැන් දුක කියන එක දන්නව නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. බුදුරජාණන් වහන්සේ මේ දුක දේශනා කරලා ජාතිය ඉඳලා මේ හැම දෙයකම තියෙන දුක දේශනා කරලා අන්තිමට දේශනා කළා මහණෙනි කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධේම දුකයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම. පින්නතුණි මේ නැති මමක් මේ පංච උපාදානස්කන්ධයට අපි දාගෙන අපි පුදුම විදිහට දුක් විඳිනවා. දැන් බලන්න මේ රූප කියලා කිව්වහම රූප කියලා කියන්නේ වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේවල් වලට. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. මේ සතර මහා ධාතු දැන් අපි තද ගතිය, වැగిරෙන ගතිය ආදි වශයෙන් කිව්වට මේව ඇහැට පේන්නේ නැහනේ. මේ ඇහැට පේන දේවල් නෙවෙයි. එහෙමනම් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් තමයි මේ රූපය කියලා කියන්නේ. මේක ඉතින් කැඩිලා බිඳිලා යන බව කොතේකුත් පින්නතුල්ලාට දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. පුංචි කලලයකින් ආරම්භ වෙච්ච අපි දැන් මොනතරම් විපරිණාමයකට ලක් වෙලාද නේද? එහෙමනම් පින්නතුනේ අපට තේනවා මේ රූපය කියන එක අනිත්‍යයි. එහෙමයි ඒ වගේ මේකට බැඳුනොත් මේ අනිත්‍ය වෙන දෙයකට බැඳුනොත් මොකද වෙන්නේ? ඒක දුකයි. නැතුව මේ අනිත්‍ය වෙන ඵලියටම දුක වෙන්නේ නැහැ. මේ අනිත්‍ය කියන එක ලෝකේ හැමදාම තියෙනවානේ. හැබැයි අනිත්‍ය දෙයකට අපි බැඳුනොත් තමයි එතන දුකක් ඇති වෙන්නේ. ඒ වෙනස් වෙන දෙයකට බැඳුනහම දුකක් හටගන්නේ නැද්ද? හට ගන්නවා. ඊළඟට ඒක මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න බෑ. එහෙම පුළුවන් කමක් නැහනේ. ඉතින් එහෙමනම් දැන් මේ රූපය කියන එක අනාත්මයි. ඒකට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා කියනවා. දැන් රූපස්කන්ධය අනාත්මයි. ආත්මයක් හැටියට ගන්න බෑ. ඊළඟට පින්නතුනේ අනිත් නාමස්කන්ධ හතරත් එහෙමයි. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාමස්කන්ධ හතරත් පින්නතුනේ මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ. ඒකත් අනිත්‍ය වෙලා යන දෙයක්. ඒ වගේම දුකට භාජනය වෙන දෙයක්. කිසිසේත්ම අපේ වසඟේ පවත්වන්න බෑ. ඉතින් එහෙමනම් අපිට පුළුවන් සැප වේදනාවක් ආපුවාම අනේ ওই සැප වේදනාවෙ ඉන්න දුක් වේදනාව නම් එන්න එපා කියලා නවත්ත ගන්න. පුළුවන්ද එහෙම? එහෙම කරන්න බෑ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කිව්වොත් සංක්ෂේප වශයෙන් කිව්වොත් අපට තේරෙන විදිහට කිව්වොත් මේ ශරීර කූඩුවම මහා දුක් ගොඩක්. එතකොට බලන්න පින්නතුනේ දැන් පින්නතුලට තේරෙනවා එතකොට මිත්‍යා දෘෂ්ටිය දැන් හරි සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියත් හරි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒතර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. එහෙමනම් ඒ දේ අපට තියෙනවා නම් දේශනානුසාරයෙන් හරි දැන් අපිට මේක අහන්න ලැබෙන්නේ බාහිරින්නේ. ශ්‍රී සද්ධර්මය කියන්නේ අපිට බාහිරින් ලැබෙන දෙයක්. හැබැයි අපි ළඟ තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයක් තිබුණාම අපට මේ ධර්මය හොඳට ගැළපීලා යනවා. එහෙමනම් පින්නතුල්ලා තේරුම් ගන්න ඕන මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ ඔළුව හදාගන්න නැතුව අතපය බඩකට හදන්න පුළුවන්ද? බෑනේ නේද? අපි හිතමු දැන් කෙනෙකුට දිවැඩියා රෝගේ තියෙනවා. දිවැඩියා රෝගේ තියෙනකොට මේ වයෝවෘද්ධ අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි. ඒ ළමයි හිතනවා අනේ මේ රෝගේ අපේ අම්මට
අපි තාත්තට තියනවා කියලා කියන්න හොඳ නැහැ හිතරේදී. අපි කරන්න ඕන මේ පැණි රස දේවල් ඔක්කොම හංගන්න ඕන. දැනුවත් කිරීමක් කරන්නේ අර පැණි රස තියෙන දේවල් සියල්ලම හංගනවා. ඉතින් අම්මා තාත්තා දන්නේ මොකුත්. නැත්තම් ඉලෙඩේ හැදිච්ච කෙනා දන්නේ නැහැ. හැබැයි කවදා හරි දවසක යාට පැණි රස හම්බුනොත් එයා කාගෙන යනව නේද? එයා දන්නේ නැහනේ. එහෙමනම් එයා දැනුවත් කරන්න ඕන. අනේ අම්මේ වාට මෙන්න මෙහෙම දියවැඩියාව තියෙනවා. ඔයා සීනි ගත්තොත් ඔයාට ලොකු රෝගී තත්ත්වෙ උස්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ සීනි මොන විදිහටවත් ගන්න එපා කියලා ඔළුව හදන්න ඕන. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ සම්මා දිට්ඨිය හරියට ඔළුව වගේ. මේක හදන්න නැතුව ඔළුව හදන්න නැතුව කඳබඩ අනිත් දේවල් හදන්න බෑනේ නේද? එහෙමනම් අපි ඉස්සෙල්ලාම සම්මා දිට්ඨියට පැමිණෙන්න ඕන. එතකොට මේ සම්මා දිට්ඨියත් එක්ක එකටම යන අංග දෙකකුත් තියෙනවා තව. මාර්ගාංග දෙකක්. සම්මා දිට්ඨියත් එක්ක යන අනිත් මාර්ගාංග දෙක තමයි සම්මා වායාම සම්මා සති. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ උනත් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කලින්ම දේශනා කරනවා ආතාපි සම්පජානු සතිමා. පින්නතුනි මෙතන කියන්නේ දින 7කින් උනත් යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි කරුණු 3ක් සම්පූර්ණ වෙන්න ඕන. ආතාපි කිව්වේ දැඩි වීරිය. ඒ කියන්නේ මේ සම්මා වායාම. ඊළඟට සම්මා සති. දැන් එතන සතිය කිව්වේ ඇත්තට මේ සම්මා සතිය. එතකොට අවබෝධය කියලා කිව්වේ මේ සම්මා දිට්ඨිය. එහෙනම් මේ අවබෝධයේ කරා යන කෙනෙකුට මිත්‍යා පැත්ත අයින් කරන්න වීරියක් තියෙන්න ඕන. ඒක තමයි සම්මා වායාම කියන්නේ. ඊළඟට ඒක අවබෝධ කළා ඒක අතහැරියා කියලා දැනගන්න සිහියක් තියෙන්න ඕන. දැන් අපිට දැන් මේ ධර්මඥානයේ විතරක් තිබිලා බෑ කියන්නේ ඒකනේ. ධර්මයත් එක්ක පින්තුනි භාවනාව යන්න ඕන. ධර්මයත් එක්ක භාවනාව නැත්තම් අපට දැනුමක් විතරක් තියෙයි. දැන් බලන්න මම මුලින් කිව්වා අපි අනිත්‍යයි කියලා දන්නවා. බණ අහලා හොඳටම දන්නවා අනිත්‍යයි කියලා. හැබැයි මේ අවස්ථාවට අපිට ගලප ගන්න බෑ. ඇයි ඒ ගලප ගන්න බැරි? සිහිය නැහැ. මේ අවස්ථාවට සතිය ඕන තැනට අපිට දාගන්න පුළුවන් කමක් නැහැ නේද? ඒ හේතුව මොකද? භාවනාවත් ඒ ධර්මඥානයත් එක්ක ගියේ නැති නිසා. එහෙනම් පින්වත් හැම කෙනෙක්ම හිතට ගන්නට ඕන මේ ධර්මයේ අහනවා වගේම ධර්මයේ දරා ගන්නවා වගේම අපි ටිකක් මේ නීවරණ යටපත් කරන්න. කොටින්ම සිහිය දියුණු කරන්න ලොකු උත්සාහයක් අපිට තියෙන්න ඕන. ඉතින් මේක පුදුම අවස්ථාවක්. ඇත්තටම සංසාරෙත් එක්ක බලනකොට මේක අන්තිම බස් එක කියලා හිතන්න. මොකද මේ වගේ අවස්ථාවක් ආයෙ ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ තරම් පින්නතුනේ පුදුම අවස්ථාවක්. ඒක ධර්මයේ කියවගෙන යනකොට අපට තේරෙනවා. දැන් අලියා දන්නේ නැහැ කියනවනේ. අලියාගේ ඇඟේ විශාලත්වය නේද? අන්න ඒ වගේ තමයි අපට ලැබිලා තියෙන වාසනාවේ මහිමේ අපි දන්නේ නැහැ. ඉතින් ඕනම දෙයක් සුලභව ලැබෙනකොට ඉතින් ගාණක් නැහැ නේද? දැන් සල්ලි භාගේ වුණත් තියෙනවා නම් ගාණක් නැහැ. නැති කෙනාට කොච්චර වටිනවද ඔය මුදල්? නේද? දැන් බලන්න ආහාර තියෙන තැන්වල ළමයින්ට කවන්න හරිය අමාරුයි. ආහාර නැති තැන්වල ළමයි ඇහිඳ කනවා. ඒ කියන්නේ ඕනම දෙයක් එහෙමයි. දුර්ලභ වෙන්න තමයි වටින්නේ. දැන් ඉතින් මේ ධර්මයත් අපේ පිනට මේ නිතරම ඇහෙනකොට ඉතින් මේකත් ටිකක් ගාණක් නැතුව යන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේක අපේ වාසනාවට ලැබිච්ච අවස්ථාවක්. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට ඕන. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට මතක තියෙන්නට ඕන මේ සම්මා දිට්ඨියත් එක්ක යන තවත් අංග දෙකක් තියෙනවා. මොනවද? සම්මා වායාම සම්මා සති. හැම වෙලේම මේ අංග දෙක පිටිපස්සෙන් ඉන්නවා. ඒ අංග දෙක පිටිපස්සෙන් හිටියේ නැත්නම් සම්මා දිට්ඨියට ඉදිරියට එන්න ටිකක් අපහසුයි. එහෙමනම් සම්මා දිට්ඨිය දිනු වෙනකොට අර සමාධියට උපකාර වෙන දේවල් දැන් මේ කියාගෙන යන්නේ.
සම්මා දිට්ඨිය සකස් වෙලා එනකොට මොකක්ද ඊළඟට හැදෙන්නේ? සම්මා සංකප්ප. ඒකටත් අර සම්මා වායාමත් උපකාර වෙනවා, සම්මා සතියත් උපකාර වෙනවා. ඒතර සම්මා සංකප්ප කියන එකත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මිත්‍යා සංකප්ප, සම්මා සංකප්ප. දැන් පින්නතුනේ මේ අන්ධ පුතඥයා යන මගත් සුතවත් ආර්ය ශ්‍රාවකයා යන මගත් මේ මාර්ගය අපේ බුදුරජාණන් වහන්සේ තමයි අපිට මහා කරුණාවෙන් පෙන්වා වදාළේ. දැන් අපිට මේක බාහිරින් ලැබෙනවද නේද? නමුත් බුදුරජාණන් වහන්සේට බාහිරින් ලැබුණේ නැහැනේ. දැන් අපි නිතරම කියනවා ශ්‍රී සද්ධර්මයේ බාහිරින් ලබාගෙන යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න කියලා. නමුත් එදා බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ බාහිරින් ලැබුණාද? නෑ. දැන් අපිට එහෙනම් කොච්චර පහසුවක්ද? අපිට කරවලේ අත ගන්න දෙයක් නෑ. නමුත් උන්වහන්සේ එදා මේ හීනකින්වත් දැකලා නැති මේ දුකට හේතුව මේ නිවන මේ මාර්ගය හොයාගත්තා කියන එක පින්නතුනේ ධර්මයේ කියවනකොට පුදුම හිතෙනවා. මේක කොච්චර අමාරු වැඩක්ද? එතකොට බලන්න උන්වහන්සේට බාහිරින් ලැබුණේ අපට බාහිරින් ලැබෙනවා. ඉතින් අපට බාහිරින් ලැබිලත් මේක අවබෝධ කරගන්න කොච්චර අමාරුද නේද? දැන් ධර්මය හොඳට ලැබෙනවා, කමටහන් දෙන්න ඕන තරම් ගුරුවරු ඉන්නවා, භාවනා කරන්න හොඳ වපසරයක් තියෙනවා, පහසුකම් තියෙනවා. ඉතින් මේ ප්‍රතිපත්ති මාර්ගය යනවා නම් සලකන්න ඕන තරම් අය ඉන්නවා. ඒ ඔක්කොම තිබිලත් මේ වැඩේ කරගන්න ප්‍රමාදයිනේ. ඉතින් එහෙමනම් මේ කිසිවක් නැතුව පින්නතුනේ මේක තනියෙන්ම අවබෝධ කළා කියන එක හිතලා බලන්න. නේද? එහෙමනම් ඉතින් මේවා හිතනකොට පින්නතුනේ පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ ගැන. එහෙමනම් දැන් මේ සම්මා සංකප්ප. ඒතර ඒක අපි කියව මිත්‍යා සංකප්ප, සම්මා සංකප්ප. මිත්‍යා සංකප්ප කියන්නේ මොකද්ද? මිත්‍යා සංකල්පනා කියලා කියන්නේ කාම, ව්‍යාපාද, විහිංසා. කියන්නේ නිතරම සැලසුම තියෙන්නේ කාමය ඔළුවේ. ඒක කාම සංකල්පනා. එහෙම ඉන්නව නේද? සම්මා දිට්ඨිය හරියට වැඩිලා නැත්නම් කොච්චර දම්පින්කම් කරත් ලොකුවට බෞද්ධෙක් වගේ පෙනී හිටියත් එයාගේ ඔළුවේ වැඩ කරන්නේ කාමයේම තමයි. කාමයේ තමයි ඔටොන්න කරගෙන ඉන්නේ. එහෙම මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒකම තමයි වැඩේ. කාම සංකල්පන ඔළුවේ තියෙන්නේ. ඒක එතකොට මිත්‍යා සංකල්පයක්. හැබැයි සම්මා දිට්ඨිය හරියට වැඩිලා තිබුණා නම් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එතකොට බලන්න කාම සංකල්ප. ඊළඟට ව්‍යාපාද සංකල්ප. හැම වෙලේම තරහෙන් ඉන්නවනේ සමහරු නේද? පුදුම තරහක් හිතවල තියෙන හැම වෙලේම පුරපුරා ඉන්නේ. ඉතින් කොතෙන්ට ගියත් බයිනවා. ප්‍රවෘත්තියක් බැලුවොත් ඔන්න කාට හරි බයිනවා. මේ ළඟ නැහැ කවුරුත්. මේ වෙලා තියෙන හැම දෙයක්ම තමන්ගේ කරගෙන නිකාම් පත්තු කරගෙන දඟලනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. අර බලන්න. ඒ මොකද යාගේ මේක පුරුදු වෙලා තියෙන්නේ. ඒක හරියම අභාග්‍යයක් ඒක. නේද? ඉතින් බලන්න පින්නතුනේ ඔය තරහ කියලා කියන්නේ මේ අපේ මොන තරම් විස බීජයක්ද? එතකොට බලන්න මේ ව්‍යාපාද සංකල්පනා. ඊළඟට විහිංසා. හැම වෙලෙම බලන්නේ කාට හරි හිංසාවක් කරන්න. එහෙම අය ඉන්නවනේ. ඒකෙන් තමයි යාගේ සතුට තියෙන හිංසාවක් කරපුවා. වැඩිම ඕනේ කාට හරි පෙස්සමක් හරි ගහන්න ඕන. මේක නිර්පරාදේ. එහෙම අය ඉන්නවා. ඒ මොකද ඒ හිත පුරුදු කරලා තියෙන විදිහ අර මිත්‍යා දෘෂ්ටියනි වැඩලා තියෙන්නේ. සම්මා දිට්ඨියක් නැහැ. සම්මා දිට්ඨියක් තිබුණා නම් ඔහොම වෙන්නේ නැහැ. එතකොට දැන් පින්නතුලට පැහැදිලි මිත්‍යා සංකප්ප කියන්නේ මොකද්ද කියලා. දැන් මේ මාර්ගයෝම අපි අහගෙන යනකොට අපිට නිරායාසයෙන්ම තේරෙනවා අනේ මේ බෞද්ධ මාර්ගය, ධර්ම මාර්ගය කියලා කියන්නේ අමුතු අපබ්‍රංශයක් නෙවෙයි. මෙන්න මේ ටික කරගෙන ගියා නම් අපිට මහා සැනසෙල්ල සාන්දෘෂ්ටිකවම තියෙනවා. එතකොට බලන්න දැන් මේ පුදුම විදිහේ කාමයක්, ඒ වගේම පුදුම තරහක්, ඒ වගේම කාට හරි හිංසා කරන්න තියෙන කැමැත්ත, මෙන්න මේවා තමයි මිත්‍යා සංකප්ප කියලා කියන්නේ. එතකොට මේකේ අනිත් පැත්ත සම්මා
සංකප්ප. මේ සම්මා සංකප්ප කියන එකත් වෙනතුරු නැවත ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ලෞකික සම්මා සංකල්පයේ වැඩෙන්නේ නැතුව ලෝකෝත්තර සම්මා සංකප්පය වැඩෙන්නේ නැහැ. දැන් අපේ අය ඔක හොඳටම හිතට ගන්න ඕන දෙයක්. දැන් සමහරුන්ට ලෞකික සම්මා සංකප්ප නැහැ. හැබැයි ලෝකෝත්තර තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? වෙන්න බෑනේ. වෙන්න බෑ. ඉස්සෙල්ල මනුස්ස ධර්ම වැඩෙන්න එපේ. මනුස්ස ධර්ම වැඩෙන්නේ නැතුව කොහොමද උත්තරී මනුස්ස ධර්ම වැඩෙන්නේ? අනේකයි මම කිව්වේ මේ ධර්මය පුංචි තැනේ ඉඳලා පටන් ගන්න. ඒ පුංචි දේවල් අතහැරලා ලොකු දේවල් වලට යන්න බෑ. මම නිරතුරුවම කියන දෙයක්. පුංචි දේවල් අතහැරියොත් ලොකු දියුණුවක් ගන්න බෑ. පුංචි පුංචි ගුණධර්ම ඇති කරගෙන ගිහිල්ලා තමයි ලොකු තැනකට යන්නේ. දැන් ධර්මයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ මේක ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ධර්මයක්. එහෙමනම් ලෞකික පැත්ත වැඩෙන්න ඕන. දැන් අපි බලමු මොනවද ලෞකික සම්මා සංකප්ප කියන්නේ. පින්නතුනි ලෞකික සම්මා සංකප්පය කියලා කියන්නේ මෛත්‍රිය. උතුරා යන මෛත්‍රියක් තියෙනවනේ ඔන්න හොඳ සංකල්පනා. ඒ වගේ මුදිතාව කවුරු හරි දිනු වෙලා ඉන්නවනේ දැන් විශේෂයෙන් තමන්ගේ අසල්වාසීන් තමන්ගේ සමකාලීන් තමන්ගේ පන්තියේ හිටිය අය තමන්ගේ ඥාතීන්ගේ දරුවන් ඔය සමීපයට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් ඈත ඉන්න අපිට සම්බන්ධයක් නැති කෙනෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේම සමීපයට. එතකොට බලන්න ඒ සමීපයගේ දීනුව දැකලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක මුදිතාව. අන්න ඕවා හොඳ සංකල්පනා. ඊළඟට අටලෝ දහමේදී කම්පා නොවේ ඉන්න පුළුවන්. හොඳ උපේක්ෂා සංකල්පනා හිතේ තියෙනවා නම් ඔන්න ඕකට කියනවා ලෞකික සම්මා සංකල්ප. ඒතර ওই පැත්ත වැඩෙන්න ඕන. දැන් කෙනෙකුට මෛත්‍රිය පොඩ්ඩක්වත් නැහැ. පුදුම විදිහට කේන්ති ගන්නවා. ඒ කියන්නේ හැම වෙලේම කේන්තියෙන් ඉන්නේ. හැබැයි ඉතින් එයා ලෝකෝත්තර සම්මා සංකප්ප වඩනවා කියවට ඒක විශ්වාස කරන්න බෑ. දැන් එයා වොන්න අපි ලෝකෝත්තර සම්මා සංකප්පය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍යතාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය නිතරම යාගේ හිතේ තියෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මා සංකප්ප. දැන් කෙනෙක් පින්නතුණු ඉඳගෙන මේ පංච උපාදානස්කන්ධයේ කඩා ඊළඟට මේ ආයතන 6 ධාතු 18 මේ සියල්ලම කඩා මේකේ අනිත්‍ය සත්‍යයනා කරනවා. ඒ කියන්නේ අපි ආයතන ටික ගමු. ඇස අනිත්‍යයි, ඇහැට පේන රූප අනිත්‍යයි, ඒ දෙන්නා එකතු කරන විඥානය අනිත්‍යයි, ඒ ස්පර්ශය අනිත්‍යයි, ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව අනිත්‍යයි, වේදනාව නිසා ඇති වෙන තණ්හාව අනිත්‍යයි. මේ විදිහට මේ ආයතන 6ම අනිත්‍ය වශයෙන් දකිනවා. ඒක හොඳයි. ඊළඟට මේක දුක් වශයෙන් දකිනවා නේ මේ අනිත්‍ය වෙලා කැඩිලා බිඳිලා යන දෙයකට බැඳුනොත් ඒක ඒකාන්තෙන් දුකයි. එහෙමනම් මේ අනිත්‍ය වූ දුක් වූ මේ දේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න එක සම්පූර්ණයෙන්ම වැරදි කියලා හිතනවා. ඒක හොඳයි. හැබැයි ඒක පරිපූර්ණ අවබෝධයක් කරා යන්න නම් අර ලෞකික පැත්ත වැඩිලා තියෙන්න ඕන. ලෞකික පැත්ත බිඳුවක්වත් නැතුව ඔය පාඩම් කරගෙන අර අනිත්‍යයි මේක අනිත්‍යයි කිව්වට දියුණුවක් නැහැ. මොකද මේක පින්නතුනි පිළිවෙලට වැඩෙන ධර්මයක්. එහෙමනම් අපි ලෞකික පැත්ත විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ඕනම දෙයක් ඉවසන්න පුළුවන් වෙන්න ඕන. මොකද කෙනෙක් කරන ඕනම දෙයක් ඉවසන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳ මෛත්‍රියක්, කරුණාවක්, මුදිතාවක් තියෙනවා නම් පින්නතුනි යාගේ ලෞකික පැත්ත වැඩෙනවා වගේම ලෝකෝත්තර සම්මා සංකප්පත් වැඩෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ලෞකික පැත්ත වැඩෙන්නේ නැතුව ලෝකෝත්තර පැත්ත නම් දිනු කරගන්න බෑ. එහෙම කවුරු හරි හිතනවා නම්
ඒක ලොකු වැරද්දක්. දැන් පුදුම ධර්මඥාන තියන අය ඉන්නවා. සමහර ගිහියෝ ඉන්නවා. හොඳට අභිධර්මය පුළුවන්. පටිච්චසමුප්පාදයේ පිළිබඳව හොඳ විග්‍රහයන් කරන්න පුළුවන්. දැනුම විතරයි. වඳින්න සද්ධාාවක් නෑ. ඒ අයම ඇවිල්ලා අපට කියනවා අහවල් හාමුදුරුවෝ අනේ වැඩක් නෑ. ඔය කතා අහලා දැන් ඇති වෙලා අපට ඕන ගැඹුරු ධර්මය. එතකොටම අපට තේරෙනවා මේ ධර්මයේ යන්න අවශ්‍ය මූලික දේවත් නෑ. සද්ධාවත් නෑ. ඒ වඳින්නවත් දන්නේ නෑනේ. හැබැයි ධර්මඥානය මහා ඉහළයි. ඒ යෝනිසෝ මනසිකාරයක් නෑ. දැන් මේක විෂයක් හැටියට ඉගෙන ගන්න බැරිද? පුළුවන් නේ. දැන් ඔය කොච්චර දේවල් ඉගෙන ගන්න විෂයක් හැටියට. ඉතින් මේ ධර්මයක් කිසිම සද්ධාාවක් නැතුව ඔය විෂයක් හැටියට විභාග වෙනුවෙන් තමන්ගේ රැකියාව වෙනුවෙන් මොකක් හරි දේශන වෙනුවෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙම ඉගෙන ගත්තට පින්නතුණී මේකෙන් පිළිසරණක් ලැබෙන්නේ නැහැ. මේක ඉගෙන ගන්නකොට තමන් ගැනම බලා බොහොම සද්ධාවෙන් මේ ධර්මයේ ඉගෙන ගන්න පින්නතුණී සද්ධාව වැඩි වෙන්න ඕන. සද්ධාව වැඩි වෙන්නේ නැත්නම් ඒ ඉගෙන ගැනීම පරිපූර්ණ ඉගෙන ගැනීමක් නෙවෙයි. එහෙමනම් පින්නතුණී දැන් පින්නතුලට තේරෙනවා දැන් සම්මා දිට්ඨිය වැඩුණොත් තමයි සම්මා සංකප්ප වැඩෙන්නේ. ඊළඟට සම්මා වාචා. සම්මා වාචා කියව මේකත් ඉතින් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මිත්‍යා වාචා, සම්මා වාචා. මිත්‍යා වාචා කියන්නේ මොනවද? බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඕක තමයි ඉතින් මිත්‍යා වාචා. ඊළඟට ඉතින් ওই දෙතිස් කතා ටික ඔය හැම වෙලේම ඉතින් කාට හරි දොස් කියා අනවශ්‍ය දේවල් කතා කර කාලය ගත කරනවා. අපේ ජීවිත ගත්තාම අපි වුණත් පින්නතුනි කොච්චරනම් අපිට ප්‍රයෝජනයක් නැති දේවල් කතා කරලා තියෙනවද කියලා බලන්න. ඔය අනවශ්‍ය දේවල් කතා කිරීම තුළින් හිතට බරක් විතරයි. සාන්දෘෂ්ටික වශයෙන්. දැන් ඔහේ කියව ඉන්න අයට පස්සේ දින මගේ ඇති මොකද්ද කියුනේ අරක කියුණාද මේක කියුණාද මං කතා කරා වැඩිද මං ගැන කොහොම හිතුවද අර බලන්න මේ කතාවෙන් තමයි ඕනම කෙනෙක් මැනගන්න පුළුවන්. ඒක හිමාලයේ ඉන්න තාපසවරුන්ට තියෙන දෙයක් තමයි අදටත් ඒ විවිධාකාර තාපස නිකායන් තියෙනවනේ හිමාලයේ. ඒගොල්ලොන්ට තියෙන එකම නීතියක් තමයි කිසි කෙනෙක් කතා කරන්න බෑ. ඒක සම්පූර්ණ තහනම්. හැබැයි ඒගොල්ලෝ නම් ඒක කරන්න පින්නතුනේ කතා කරොත් මේගොල්ලෝගේ අතුලාන්තය හෙලි වෙනවා. ඉතින් කතා නොකර හිටියොත් ඒක එන්නේ නැහැ එළියට. මම මේකෙන් කිව්වේ අපි වුණත් පින්නතුනේ ඕනම කෙනෙක් බලන්න තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න කතා වෙන්නේ. ඉතින් එහෙමනම් ඔය කතාව හැකිතාක් පාලනය කරගන්න ඕන. ඒතර මිත්‍යා වාචා කියන්නේ ඔය කියන්නේ බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන, පරුස වචන ඕ ටික තමයි මිත්‍යා වාචා. සම්මා වාචා කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරුස වචන කියන්නේ. මෙන්න මේක තමයි සම්මා වාචා. ඊළඟට මේක ලෝකෝත්තර පැත්ත හැටියට ගත්තොත් සම්පූර්ණයෙන්ම පින්නතුනේ අපි දැන් මේ වචනයක් එළියට දාන්නේ අර විතක්ක ਵਿਚාර මේවත් එක්කනේ. ඒ විතර්කයක්වත් ඒ වචනයක් ඒ විතර්කයක්වත් එන්නේ නැහැ. ඒ තරමට පුදුම සුපරික්ෂාකාරීව වචනේ පාලනය කර ගන්නවා. කියන්නේ මොන විදිහටකින්වත් මේ කටින් නැත්තම් මේ වචනයෙන් වැරදි සිද්ධ වෙන්නේ පුදුම සුචරිතයක් එතන තියෙන්නේ. ඒක තමයි ලෝකෝත්තර පැත්ත. එහෙමනම් මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ වචනය කියන එකෙන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දවසක් භික්ෂුන් වහන්සේ නම අහනවා ස්වාමීනි මේ වචනය සංවර කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේ වදාලා භික්ෂුව වචනය සංවර කරගත්තේ නැත්නම් කල්පයක් නිරේ කිව්වා. කල්පයක්. දැන් බලන්න පින්නතුනේ සංඝ බේදෙ හිම ඉතින් වචනේ සංවර කරගන්න බැරුවනේ නේද? එහෙනම් වචනේ සංවර කරගන්න බැරුණොත් කල්පයක් නිරේ කිව්වා. ඊළඟට ඒ භික්ෂුන් වහන්සේ හව ස්වාමීනි මේ වචනය සංවර කරගත්තොත් භික්ෂුව කල්පයක් සුගතිය කිව්වා. ඉතින් එහෙමනම් මේ කය සංවර කරගන්න ඇත්තට ටිකක් ලේසි. වචනය සංවර කරගන්න ටිකක් අමාරුයි.
ඒ නිසා අපි පින්නතුනි මම මේකින් කියන්නේ කතා නොකර ඉන්න කියන එක නෙවෙයි. එහෙම දෘෂ්ටියක් නැහැනේ. හැබැයි අපිට පුළුවන් නම් අර දස කතා හුරු කරගන්න ඕන. අර අල්පේච්ඡ කතා ඔය ගිහියෝ වුණාට කමක් නැහැ. අල්පේච්ඡතාවය ගැන කතා කරන්න ඕනේ. ආවක හාමුදුරුවන්ට තියෙන දෙයක් කියලා අතහරින්න ඕනේ නැහැ. අල්පේච්ඡතාවය ගැන නිතර කතා කරනකොට මේ ඇත්තෝ ඒ පැත්තට ඇදිලා යනවා. ඔය තියෙන මහා ඇඳුම් ගොඩවල් ටික අඩු වෙනවා. ඒ වගේම අනිත් බහු භාණ්ඩික තත්ත්වය අඩු වෙනවා. මහා සැනසෙල්ලක් ලැබෙනවා. ඔන්න කතා කරන්න ඕන දේවල්. ඊළඟට සන්තුට්ඨිය ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව. ඒවා අපි කතා කරන්න ඕන. දැන් මේ සතුට කියන එක පින්නතොනේ මේ ගිහි ජීවිතය ගත කරන්නේ මේ ගිහි කම කියලා කියන්නේ මේක සැපයක්නේ. ගිහි සැපය පැවිදි සැපය. ඉතින් ගිහි සැපේවත් අපි අය විඳින්න දන්නේ නැහැ. ගිහි සැපේ විඳිනවා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සැනසෙල්ල ඉන්න එකනේ. නමුත් ලැබිච්ච දෙයකින් සතුටක් තියෙනවද? ලැබිච්ච දෙයකින් සතුටක් නැහැ. ඊළඟට අපේ මේ පැවිදි සැපේ විඳ ගන්නත් ඔය ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඉගෙන ගන්න ඕන. දැන් අපිට පින්නතුනේ මේ ලැබෙන සිවුරකින් අපි සතුටු වෙන්නේ නැත්තම්, ලැබෙන පින්නපාතයෙන් ලැබෙන දාණයෙන් සතුටු වෙන්නේ නැත්තම්, ලැබිලා තියෙන කුටි සේනාසනයෙන් සතුටු වෙන්නේ නැත්තම්, මේ ලැබෙන ගිලන්පසින් සතුටු වෙන්නේ නැත්තම් පින්නතුනේ මේ ගමන යන්න බෑ. බොහොම සැහැල්ලුවෙන් යන ගමනක්නේ. මේක මේ කෙන්දිරි ගාගෙන නෑ කියාගෙන බෑ කියාගෙන අම්මෝ කියාගෙන යන එකක් නෙවෙයි. බොහොම සැහැල්ලුවෙන් යන එකක්. ඉතින් එහෙනම් මේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මෙන්න මේවා අපට මේවා කතා කරන්න පුළුවන් මේ දස කතා. ඊළඟට විවේකී ගැන කතා කරන්න පුළුවන්. සීලය ගැන කතා කරන්න පුළුවන්. සමාධිය ගැන කතා කරන්න පුළුවන්. ප්‍රඥාව ගැන කතා කරන්න පුළුවන්. වීරිය ගැන කතා කරන්න පුළුවන්. සිහිය ගැන කතා කරන්න පුළුවන්. නිවන ගැන කතා කරන්න පුළුවන්. කොච්චර මාතෘකා තියෙනවද? ඔය මාතෘකා වලට අපි යනවද? ඔය මාතෘකා වලට යන්නේ නැහැ. ඔය මාතෘකා වලට යන්නේ අනවශ්‍ය දේවල් තමයි අපි කතා කරන්නේ. එහෙමනම් පින්නතුනි ඔය මාතෘකා වලට ගියා නම් අපට කොච්චරනම් හොඳට කතා කරන්න පුළුවන්ද? එහෙනම් කොච්චර සැනසෙල්ලක් ලැබෙනවද? එහෙමනම් මෙන්න මේ සම්මා වාචා අපි දියුණු කරගන්න ඕන. ඊළඟට සම්මා කම්මන්ත. මේ අපි මේ කර්මාන්ත කිව්වහම අපි මේ කියන මේ කර්මාන්ත ශාලා හැම නෙවෙයි. මෙතන කම්මන්ත කියලා කියන්නේ කයෙන් වෙන වැරදි. මොනවද අපෙන් වෙන වැරදි? මිත්‍යා කම්මන්ත කියලා කිව්වම ඉතින් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර ඕවා තමයි. ඒ වැරදි තමයි මිත්‍යා කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ ඒවා කරන්නේ නැහැ. ඒ වගේ වැරදි නොකර කටයුතු කරනවා. ඉතින් පින්නතුනි මේක සාමාන්‍යයෙන් ගත්තාම රහතන් වහන්සේ නමකගේ ජීවිතය එහෙම ගත්තාම මේවා નિરાයාසයෙන් මේ විද්ධියට වේදිලා තියෙනවා. දැන් බලන්න අර සවැත් නුවර එක භික්ෂුවක් අර හැමදාම ගෙදරකට යනවා දානෙකට. දවසක් ඒ ගෙදර ඉන්න මිනිස්සයා මේ මැණික් උපදාන කෙනෙක් පින්නතුල මේක දාන්නවා. ඉතින් එයාට මාංශයක් හම්බෙලා කිව්වා හාමුදුරුවනේ පොඩ්ඩක් ඉන්න මේක මං හදලා දෙන්නම්. ස්වාමීන් වහන්සේ වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේ ගෙනාපු මැණිකක් මෙයා අර ලේ අතින්ම අර මැණික පැත්තකින් අරන් තිබ්බා. ගෙදර හිටපු ලිහිණියා මොකද කරේ? මේ මැණික ගිල්ල මස් කුලියක් කියලා. ඉතින් වෑංජනේ හදලා විරලා මැණික බලනකොට මැණික නැහැ. මෙතන හාමුදුරුවෝ විතරයි ඉන්නේ. සැක හිතුණා. කෝ හාමුදුරුවනේ මෙතන ගෙනත් තිබ්බ මැණික. ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දයි. දැන් මේ මනුස්සයාට තවත් සැකේ වැඩි වුණා. තරවට්ටු කළ ඇහුවා හාමුදුරුවෝ නිශ්ශබ්දයි. හැබැයි ස්වාමීන් වහන්සේ දැක්කාට සතා ගිලිනවා. අර සතා ගිල්ලා කිව්වනම් කෙලින්ම අර මනුස්සයා සතා මරනවා. ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දයි. මේ මනුස්සයා මොකද කරේ? ලණුවක් ගෙනල්ලා මේ ස්වාමීන් වහන්සේගේ බෙල්ලට දාලා දෙපැත්තට දාලා ඇද්දා. මං කතා කරවන්නම් කියලා. අදිනකොට ලේ කැටියක් එළියට පැන්නා. මේක කණ්ඩාර ගෙදර හිටපු ලිහිණියා එතෙන්ටත් පැන්නා. මිනිස්සයා කේන්තියෙන් හිටියේ. ලිහිණියාට ගැහුවා 5 පාරක්. ලිහිණියා එතනම මැරිලා වැටුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ඔය ලිහිණියා මැරුණා නේද? ඒක තමුන් වහන්සේට වැඩක් නැහැ. ඉතින් මැරුණාද? ඔව් මැරුණා.
එහෙනම් ওই ලිහිණියාගේ බඩපල්ල බලන්න කියනවා. අන්න බලන්න පින්නතුනේ තමන්ගේ ජීවිතේ නිසාවත් ඒ ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. අන්න නියම සම්මා කම්මන්ත. ඊළඟට සම්මා ආජීව. දැන් ටිකක් කාල වේලාව ගෙන නිසා කෙටියෙන් කියන්නම්. සම්මා ආජීව. පින්නතුනේ මේ මිත්‍යා ආජීව කිව්වම මේක පැවිද්දන්ට ගිහියන්ට අපි කාටත් තියෙන දෙයක්. වැරදි විදිහට හම්බ කරලා ජීවත් වෙනවා නම් බඩගෝස්තරයේ වෙනුවෙන් වැරදි කර කර ජීවත් වෙනවා නම් අසාධාරණ විදිහට මුදල් හම්බ කරනවා නම් ඒක තමයි මිත්‍යා ආජීවය. එතකොට බලන්න පින්නතුනේ මේ ගමන බොහෝම ධාර්මික ගමනක් මේ නිවන් ගමන. පැවිද්දෙක් වුණත් එහෙමයි තමන්ගේ මහානකම වෙනුවෙන් වැරදි දේවල් ඔය ශාස්ත්‍ර කියන නොයෙක් දේවල් කරමින් ඊළඟට දායකයෝ නොයෙක් විදියට වර්ණනා කරමින් රවට්ටමින් ජීවත් වෙනවා නම් පින්නතුනේ ඒක පැවිද්දාට මිත්‍යා ආජීවයක්. එහෙමනම් ඒකේ අනිත් පැත්ත තමයි සම්මා ආජීව. බලන්න සරියුත් මහරහතන් වහන්සේට අර කැඳ ටිකක් උන්වහන්සේට උදරාබාධයක් තිබුණානේ. මේ උදරාබාධයට ගිහි කාලේ අම්මා කැඳක් හදලා දෙනවා. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ දන්නවා මේක. දවසක් සරියුත් ස්වාමීන් වහන්සේ බලන් ආවා මොගලන් මහරහතන් වහන්සේ. එනකොට අර ලෙඩේ හැදිලා. ඉතින් කියනවා මං ගෙදර ඉන්නකොට නම් අම්මා මෙන්න මෙහෙම බෙහෙත් දාලා හදලා දෙනවා. බෙහෙත් ටිකක් කිව්වා. මේක අහගෙන හිටිය එතන හිටිය රුක්ෂ දේවතාවෙක්. මේ රුක්ෂ දේවතාවා හිතුවා මම මේක මේ ස්වාමීන් වහන්සේට ලබලා දෙන්න ඕන කියලා. ළඟම තිබිච්ච සිටු ගෙදරක ළමයෙකුට ආවේශ වුණා. ළමයා දඟලනවා, පෙල්ලෙනවා, අම්මලා හොඳටම බය වුණා. දැන් මේ ළමයා ආවේශයෙන් වගේ කියනවා මෙන්න මේ බෙහෙත් වර්ග ටික දාලා කැඳක් හදන්න ඕන. හෙට උදේට හාමුදුරුව කෙනෙක් ඒ හාමුදුරන්ට පිළිගන්නුවාට පස්සේ තමයි මම මේ ඇඟෙන් යන්නේ. අනේ අර දෙමව්පියෝ මොකද කරේ? රැතිස්සේම අර බෙහෙත් හොයලා කැඳ හදලා පහුවදා මොගලන් ස්වාමීන් වහන්සේට පිළිගන්නවා. මොගලන් ස්වාමීන් වහන්සේ මේ කැඳ සරියුත් ස්වාමීන් වහන්සේට පිළිගන්වහම උන්වහන්සේ බැලුවා මේ ඊයේ කතා කරපු කැඳ අද කොහොමද ලැබුණේ? ලැබිච්ච විදිය දැනගත්තා. මොගලන් මහරහතන් වහන්සේට කිව්ව මොග්ගල්ලාණය ඔය කැඳ ආන්නර ගහ මුලට විසි කරන්න කියනවා. කතා දෙකක් නැහැ. ඇයි ඒ කියලා ඇහුවේ නැහැ. කෙලින්ම බිමට දැම්මා. පින්නතුනි ඒ පාත්‍රයෙන් කැඳ ටික බිමට වැටුණා. වගේම සරියුත් මහරහතන් වහන්සේ පිරිනුවන් පානකම් ඒ උදරාබාධය හැදිලා නැහැ. මොකද භික්ෂුන් වහන්සේලාට ඉල්ලලා දායකයන්ගෙන් වළඳන්න පුළුවන් කමක් නැහැ. හැබැයි යම් කිසි දායකයෙක් කිව්වොත් ඔබ වහන්සේ අපේ දරුවෙක් වගේ ඉතින් ඕන දෙයක් අපට කියන්න කියලා කිව්වොත් කියන්න පුළුවන්. හැබැයි එහෙම පැවරීමක් කරලා තිබුණේ නැහැ සරියුත් මහරහතන් වහන්සේට. බලන්න පින්නතුනි මෙහෙම ආජීවයේ පිරිසුදුකමක් නම් අපිට බලාපොරොත්තු වෙන්නේ රහතන් වහන්සේ නමක්ගෙන් තමයි. ඒක තමයි සම්මා ආජීව. ඊළඟට පින්නතුනි සම්මා වායාම ගැන අපි කිව්වා වීරිය. ඊළඟට සම්මා සතිය අපි මුලින්ම ගැන කතා කළා. ඉතින් මෙන්න මේවා සම්පූර්ණ වෙනකොට පින්නතුනි සම්මා සමාධිය සම්පූර්ණ වෙනවා. සම්මා සමාධිය සම්පූර්ණ වෙනකොට සම්මා ඥාන. සම්මා ඥාන කියලා කියන්නේ මේ ආර්ය සත්‍ය අවබෝධ වීම නිසා ඇතිවෙන ඥානය. දුක අවබෝධ වුණා, සමුදය ප්‍රහාණය වුණා, නිවන සාක්ෂාත් වුණා, මාර්ගයේ වැඩුණා කියලා පහළ වෙන ඥානය සම්මා ඥාන. සම්මා විමුක්ති කියලා කියන්නේ ඒකට කියන අකුප්පාචේතෝ විමුක්ති. සම්මා විමුක්තිය කියලා කියන්නේ දැන් බලන්න පින්නතොනේ අපිට මොනවා හරි ආබාධයක් තියෙනවා. අපි හිතමු හිසේ රදයක් කියලා. හිසේ කැක්කමක් හොඳටම තියෙන වෙලාවක ඔන්න පැනඩෝල් දෙකක් බොනවා. පැනඩෝල් දෙකක් බිව්වහම ඔන්න හිසේ කැක්කම අඩු වෙලා යනවා. ඉතින් සමහර අය කියන ඔය ඇත්තන්ට උනත් අහලා ඇති අම්මෝ ඇති අන්තං දැන් නම් මට නිවන් දැක්කා වගේ ඒ තරම් අමාරුවක් තිබ්බා කියනවා. ඉතින් ආය ඔළුව කැක්කුම් හැදෙන්නේ නැද්ද? ආය හැදෙනවා. හැබැයි නිවන කියන්නේ එහෙම නෙවෙයි. ඒකයි ඒකට අකුප්පාචේතෝ විමුක්තිය කියලා කියන්නේ. නිවන් දැක්කොත් දැක්ක තමයි. ආයක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකට කියන සම්මා විමුක්ති කියලා. ඒ සැනසෙල්ලටපත් වුනොත් ඒකාන්තෙන් ඒක සදාකාලිකයි. එහෙමනම් පින්නතුනේ දැන් මේ අංග 10ම
අපි මේ වෙලාවේ මතක් කළා. එහෙමනම් ධර්ම මාර්ගයේ යන කෙනෙක් බොහෝම පැසහැල්ලුවෙන් මේ ලෞකික පැත්ත දිනු කර ගනිමින් ලෝකෝත්තර පැත්තට අවතීර්ණ වෙනවා නම් අපේ මේ ගමන ඉතාම සාර්ථකයි. ඒ නිසා මේ පින්වත් හැම දෙනාම මේ ජීවත් වෙන කෙටි කාලය තුළ හොඳ දෘෂ්ටියක් ඇති කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ තුළින් ලෞකික සම්මා සංකප්පත් ලෝකෝත්තර සම්මා සංකප්පත් ඇති කරගෙන ඔය ක්‍රමයටම සම්මා වාචා කම්මන්ත ආජීව ඒ වගේම සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියන මේ ආර්ය සමාධිය දිනු කරගත්තොත් සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ සුන්දර මාර්ගයේ මේ නොවරදින මාර්ගයේ ගමන් කරන්නට යම්කිසි උත්තේජනයක් මේ දේශනාව තුළින් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන පින්වත් අනුර මාපලගම මහත්මයා රම්‍යා මාපලගම මහත්මාව ඒ වගේම දූවරුන් වන සරිනි ඒ වගේම අමන්ති කියන දරුවන් දෙදෙනා ඒ වගේම බෑනාවරුන් දෙදෙනා වන ජෝන් සහ නිකලස් කියන බෑනාවරු ඒ වගේම සේජා මිනිබිරිය ඇතුළු මේ සම්බන්ධ වන මේ සත්පුරුෂ පවුලේ හැම දිනාටම මේ පින මහත්ඵල වේවා මහානිසංස වේවා උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 46කට පෙර පරලෝ සැපත් වූ පීරිස් මාපලගම පියාණන්ට අවුරුදු 20කට පෙර පරලෝ සැපත් වූ විමලා මාපලගම වෑණියන්ට අවුරුදු 34කට පෙර පරලෝ සැපත් වූ එඩ්වඩ් ජයවර්ධන පියාණන්ට අවුරුදු 24කට පෙර පරලෝ සැපත් රූබී ජයවර්ධන මෑණියන්ට පරලෝ සැපත් වූ උපාලි ජයවර්ධන පුෂ්පා හේවා මාන්න ඒ වගේම පත්මිනී මාපලගම කියන සහෝදර සහෝදරියන්ට සියලුම සංසාරගත ඥාතීන්ට ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රම්‍යා ඒ වගේම ඒ මාපලගම මහත්මයා අනුර මාපලගම ඒ දෙපළ විවාහ අද දිනට අවුරුදු 40ක් සම්පූර්ණ වෙනවා. ඉතින් එහෙමනම් මේ දෙදෙනාට විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරනවා අවුරුදු 40ක් විවාහ ජීවිතයේ සාර්ථක අන්දමින් ගත කරලා තියෙනවා. ඒ පින්වත් දෙපළට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඉදිරි කාලේ ඊටාම හොඳින් ධර්මයට තව තවත් ලැබිව කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ සහ ඒ අධ්‍යාපනයේ සහ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා. මේ සම්බන්ධ වූ සියලු දෙනා ඇතුළු ඔවුන්ගේ පවුල් සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. දේශකයන් වහන්සේටත් සෙත් පතනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම සෙත් පතනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උදාර කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් පින්වත් රම්‍යා මාපලගම මහත්මයා ප්‍රධාන මේ පින්වත් හැම දිනාටම මේ උදාර කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.